තොරතුරු නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘති. එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් මොඩල් එක. ඕනෑම අපි තොරතුරු පද්ධතියක් ගත්තාම මෙන්න මේ කොටස් තුන අඳුර ගන්න පුළුවන්. ආදාන සැකසීම සහ ප්‍රතිදාන කියන එක. ඒතර මේකේ තියෙන මූලික කාර්යයන් අපි කතා කරා පියවර 5ක් ආදාන ලබා ගැනීම ආදාන සහ උපදෙස් පරිගණකයේ මතකයේ තුල ගබඩා කිරීම දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීම ප්‍රතිදානය නිර්මාණය කිරීම සහ ඒ පියවර 4ම පාලනය කිරීම කියන එක මෙන්න මේක තමයි වියුක්ත ආකෘතිය සහ ඒකේ මූලික කාර්යයන්. අපි ඊට පස්සේ අපි කතා කරා පරිගණක පද්ධතික මූලික සංරචක basic components කියන එක. ඕනෑම පරිගණක පද්ධතියක් ගත්තාම අපිට එහි දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග සහ ජීවාංග අඳුර ගන්න පුළුවන්. අපි කතා කරා දෘඩාංග යටතේ එහෙම නැත්නම් අපි භෞතික කොටස් යටතේ ආදාන උපකරණ, ප්‍රතිදාන උපකරණ, මතක, සැකසුම් සහ ජාලකරණ මෙන්න මේ කොටස් පහ අපි කතා කරා. ඊළඟ මුද්‍රකාංග යටතේ අපි කතා කරා ප්‍රධාන වශයෙන් අපි කියනවා පද්ධති මෘදුකාංග. මේ පද්ධති මෘදුකාංග යටතේ අපි කතා කරනවා මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග සහ භාෂා පරිවර්තක. අනෙක් කොටස තමයි යෙදුම් මෘදුකාංග. අපි විවිධ යෙදුම් සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන කතා කරමු. එතකොට මේ මෘදුකාංගයන් ගත්තහම පුතේ අපි කියනවා free and open source කියලා කොටසක් තියෙනවා. විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොමිලේ ලබා ගන්න පුළුවන් ඒවා තියෙනවා. හිමිකම් සහිත මෘදුකාංග තියෙනවා. හරි? මේ ඕනෑම එකක් අපි ගත්තට පස්සේ මෙන්න මේක අපිට කතා කරන්න පුළුවන්. right. මේක එක දෙයක් අපි පාරක් ලියාගම් පොතේ කලින් නෝට් එකේ මේ වචනේ අපි ලියලා තිබුණේ පරිගණක මෘදුකාංග මේ වලිසාන්ති මෙය එතන චූට්ටක් නෝට් එකක් ලියා ගන්න පොතේ මෙය පද්ධති මේ වචනේ අපි කලින් කතා කරලා තියෙනවා. පද්ධති මෘදුකාංග විදිහට අපි හඳුන්වනවා. මෙය පද්ධති මෘදුකාංග ලෙස අපි හඳුන්වනවා. එහෙම නැත්නම් සිස්ටම් software කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි යෙදුම් මෘදුකාංග ගැන කතා කරා. ඒක යට තියෙන කොටස් අපි කතා කරා. අපි අවසාන කොටසේ හිටි ජීවාංග ගැන කතා කරේ. අපි ලියාගත්තේ නෑ. අපි එහෙනම් එතනින් පටන් ගමු. ජීවාංග වලට කලින් අපි කතා කරේ ස්ථිරාංග. මේ ස්ථිරාංග කියලා කියන්නේ ෆර්ම්වෙයාර් කියලා කියන උදාහරණයක් විදිහට අපි පොතේ මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධ කරොත් මේ මුද්‍රණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මෘදුකාංගය පිහිටවන්න ඕනේ මුලින්. ආරම්භයේදී අපි ඊට අදාළ එක පිහිටවන්න ඕනේ. මෙන්න මේක තමයි අපි ස්ථිරාංග කියලා කියන්නේ. හරි? හොඳයි. අපි එහෙනම් පාඩමට යමු.
ලියාගමු මාතෘකාවක් අනුමාතෘකා මේකේ යටතේ අන්තිම එක. ජීවාංග. අපි මේකට කියනවා ලයිව් වෙයා කියලා. ලියාගම එක යටතේ පරිගණක භාවිතකරන පුද්ගලයා අපි කියන පරිශීලකයන් නේද? ජීවාංග ලෙස. ජීවාංග ලෙස හඳුන්වනවා. මේ පරිගණක භාවිතා කරන විවිධ පරිශීලකයන් ඉන්න පුතේ මේකත් අපි දැනගන්න ඕනේ. එතකොට මේ පරිගණකයේ පාවිච්චි කරන විවිධ පුද්ගලයන් ඉන්නවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ පරිගණක ක්‍රියාකරුවන් ඉන්නවා. ඊට පස්සේ පද්ධති ඉංජිනේරුවරුන් ඉන්නවා. දෘඩාංග ඉංජිනේරුවරුන් ඉන්නවා. graphic designers ඊට පස්සේ network administrator එහෙම නැත්නම් ජාල කරන ක්‍රියාත්මක කරන අය ඉන්නවා. මේ වගේ පරිශීලකයන් ගණනාවක් ඉන්නවා. අපි ඒකත් කොහොමම ලියාගමු පුතේ. උදාහරණ අපි උදාහරණ කියලියමු. උදාහරණ පරිගණක යෙදුම් සහකාර. ඊට පස්සේ මෘදුකාංග. එහෙම නැත්නම් දෘඩාංග. අපි ගත්තොත් ජාල පරිපාලක. එන්න මේ වගේ විවිධ පුද්ගලයන් පුතේ අපි ඉන්නවා. right. හොඳයි. එහෙනම් අපි ඊළඟ එක කතා කරන්න යමු. ඊළඟට කතා කරන්න යන්නේ දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් කියන්නේ. මේ දත්ත සැකසීම කියලා කියන්නේ data processing කියලා අපි ඉංග්‍රීසි වචනයෙන් කියනවා. දත්ත රැස් කරන විදිහ තියෙනවා. දත්ත වළංගුද කියලා බලන්න ඕනේ. දැන් උදාහරණයකට දත්ත රැස් කරනවා කියලා කිව්වහම අපිට අපි හිතමු අපේ තියෙන පාසලේ ශිෂ්‍යයන්ගේ තොරතුරු ගන්නවයි කියලා. ඒතර උදාහරණයක් විදිහට ඒ තොරතුරු එකතු කරද්දී අපි ඒවා වළංගුද කියලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට
උපන්දිනය කියලා දුන්නාම ඒ උපන්දිනය වළංගු උපන්දිනයක්ද? වයස වළංගු වයසක්ද? හරි මෙන්න මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. එහෙනම් ලබා දීලා තියෙන දුරකථන අංකය වළංගුද. ඒ සඳහා අපිට ක්‍රම කතා කරන්න වෙනවා. ඊළඟට ආදාන ක්‍රම තියෙනවා, සැකසුම් ක්‍රම තියෙනවා, ප්‍රතිදාන ක්‍රම තියෙනවා. අපිට අවසානයේදී අපි කතා කරන්න ඕනේ මොනවද ආචරණය කරන්න කියලා. එහෙනම් පොතේ මාතෘකාවක් ලියාගමු. දත්ත සැකසීමේ ක්‍රියාකාරකම්. ඉංග්‍රීසි කියන data processing activities. Data processing activities කියලා කියනවා. යටින් ලියාගමු අර මං කිව්ව පියවර පහ. මොනවද පියවර පහ? අපි කතා කරා මේකේ ක්‍රම කීපයක් තියෙනවායි කියලා. ඒක යටින් ලියාගෙන ඉන්න. බත් එක් රැස් කිරීම වල වළංගු භාවය අපි නැත්තම් වළංගු කිරීම කියලා මේකට අපි කියනවා පුතේ data gathering. මේකට කියනවා data validation. දත්ත සැකසුම data processing. හතරවෙනි එක පුතේ අපි කතා කරොත් දත්ත ප්‍රතිදානෙ. data output. අවසානයේ කාර්ය මං කලින් කිව්වා වගේ දත්ත ආචාර්ය. right. හොඳයි මේකදී අපි කතා කරන්න යන්නේ දත්ත එක් අපි ක්‍රම වලට එකතු කරනවා. එකතු කරන ක්‍රම මොනවද කියන එක අපි කතා කරනවා. ඊට පස්සේ මේක යටතේ අපි කතා කරනවා මැනුවල් ක්‍රමයේ අත්‍යුත් ක්‍රමයේ තියෙනවා. නැත්නම් ස්වයංක්‍රීය ක්‍රමයන් අපි පාවිච්චි කරනවා.
මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඒ සඳහා පාවිච්චි වෙන මෙවලම් තියෙන විවිධ උපකරණ අපි පාවිච්චි කරන පුතේ දත් එක් රැස් කිරීමේදී ඒ ගැන කතා කරමු. ඒතර දත්වල වළංගු කිරීම යටතේ අපි කතා කරනවා මේකේ ප්‍රරූපය. ඒකේ ටයිප් එක දැන් උදාහරණයක් විදිහට අපි කොත් වයස කිව්වොත් වයස කියන එක ගත්තාම පුතේ එක සංඛ්‍යාවක් වෙනවා. ඒතර වයස කියන එක තියෙන්න ඕනේ උදාහරණයක් විදිහට කෙනෙක්ගේ වයස අපි කියනොත් ඉපදුණු කාලේ ඉඳන් අවුරුදු 120ක්. අපිට අවුරුදු 200ක් වෙන්න බෑ නේ. එහෙනම් මේ ප්‍රමාණය පරාසය අපි ගන්න ඕනේ. තියෙනවද නැද්ද කියන එක මෙන්න මේවා අපි කියන දත්ත වළංගු කිරීමේ කර කියලා. ඊට පස්සේ දත්ත ආදාන කරන ක්‍රම කෙලින් කරන්න පුළුවන් මේක දුරස්තව කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයකට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔන්ලයින් ඕෆ්ලයින් මෙන්න මේ විදිහට. ඊළඟට දත සැකසුම ගත්තාම අපි කාණ්ඩ ක්‍රමයට කරන්න පුළුවන්. බැච් බයි බැච් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි වැඩ ටිකක් එකට එකතු කරලා එක සැරේ කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් අපි තත්ත්‍ය කාලික ඒ මොහොතේම කරන සැකසීම් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිදාන ක්‍රම ගත්තාම ඍජු කිරීම ඍජුව ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රතිදානේ. එහෙම නැත්නම් ගබඩා කරලා තියන්න. ආචරණ ක්‍රම යටතේ ඒ ස්ථානයේ තියෙන්න පුළුවන් දුරස් ආචර අපි බලාකුළු පරිගණනය කතා කරා දැන් දත්තයන් ගත්තාම අපේ පරිගණකයම නෙමෙයි. අපිට අවශ්‍ය නම් පුළුවන් ඒක වෙනත් තැනක තැන්පත් කරලා තියාගන්න. මෙන්න මේ ක්‍රම ගැන තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. ඒතර මේ දත්ත සැකසුම් චක්‍රයක් කියලා අපි කතා කරමු. ඒතර මේක යටතේ මෙන්න මේ තොරතුරු අපි කතා කරන්නයි යන්නේ. හොඳයි. අපි එහෙනම් දත්ත එක්රැස් කිරීම ගැන අපි කතා කරමු දැන්. ලියාගන්න පුතේ එහෙනම් දත්ත එක්රැස් කිරීම. මේ දත්ත එක්රැස් කිරීම යටතේ අපි එක තැනක ඉඳන් නෙමෙයි නේද මේ කරන්නේ. එතකොට මේ අපිට මේ එක තැනක ඉඳන් කරන්න බෑ මේ තැන් වල තියෙන දත්ත මේකට එකතු කරන්න ඕනේ. මේ එකතු කරන ක්‍රම අපි කතා කරොත් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් කතා කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රම මොනවද කියලා අපි මුලින්ම ලියමු. ක්‍රම දෙකක කියලා අපි ලියාගමු. ක්‍රම දෙකයි මොනවද ක්‍රම දෙක? මම කලින් කතා කරා. අපි අත්‍යුරු ක්‍රමය. හරි? එහෙම නැත්නම් හස්තමය ක්‍රමය කියලා කියනවා. එහෙම නැත්නම් අත්‍යුරු. මේකට ඉංග්‍රීසියෙන් කියන පොතේ මම ඉංග්‍රීසි වචනක් දෙනවා මේකෙදී අපි දැනගෙන ඉන්න ඕනි. ඊට පස්සේ අර්ධ ස්වංක්‍රීය එහෙම නැත්නම් ස්වංක්‍රීය ක්‍රම තියෙනවා එකතු කරනවා. මොකද දැන් වෙනකොට පොතේ තොරතුරු මේ අතින් අපි එකතු කරනවා මේ ස්වංක්‍රීය. ඒ ස්වංක්‍රීය කියලා කියන්නේ උදාහරණයක් විදිහට පුතාලගේ මොබයිල් ෆෝන් එක ගත්තොත්. මොබයිල් ෆෝන් එකේ පොතේ රෙකෝඩ් වෙන හැම දෙයක්ම. දැන් පුතා ෆෝන් එක අරගෙන කොහේ හරි ගියොත් ඒ කොහෙද ගියේ? කොච්චර දුර ගියාද? කොච්චර වේගෙන් ගියාද? කොච්චර කාලයක් ගියාද? මේ ඔක්කොම ස්වංක්‍රීයව දත් එකතු වෙනවා. එහෙනම් මතක තියාගන්න දැන් අපි අද මේ ඉන්න කාලය ගත්තොත් පොතේ මේ කාලයේදී අපි ඉස්සර වගේ නෙමෙයි ඉස්සර නම් දත් අපි එකතු කරන්න ඕනේ. අපි කියන හස්තමය ආකාරයට තමයි මේක එකතු කරන්නේ කියලා. හරි? හස්තමය ආකාරයට තමයි එකතු කරන්නේ. අද වෙනකොට මේ ක්‍රම වෙනස් වෙලා තියෙනවා. පුතාලගේ සියලුම දත ස්වංක්‍රීයව සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල අපි බැංකු විවෘත කරලා නැහැ. ඒතකොට අපි ATM කාඩ් එක බැංකු කාඩ් පතක් තියෙනවනේ. ඒ කාඩ් පතින් අපි ගන්න. තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා. ඒතර මේ කාඩ් පතෙන් ගන්නවා කියන්නේ අපි මුදල් ගත්තේ කොයි වෙලාවෙද කොපමණ ප්‍රමාණයක් ගත්තද මාසයකට අපි කොච්චර මේ ඔක්කොම පොතේ ස්වංක්‍රීයව මේ එක්රැස් කරනවා. එහෙනම් අද වෙනකොට පොතේ මේ දත් එක්රැස් කිරීම කියන එක වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස් වීම ස්වංක්‍රීය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධ ස්වංක්‍රීය ක්‍රමයට සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක ලියාගමු. අර්ධ ස්වංක්‍රීය සහ ස්වංක්‍රීය.
මේකට කියනවා පුතේ ඉංග්‍රීසි semi automated and automated. එහෙනම් අපි දත්ත එක්රැස් කිරීම ගැන කතා කරේ ක්‍රම දෙක ගැන කතා කරා. ක්‍රම දෙකට මම පුතාලට උදාහරණ කිව්වා මොකද්ද මේ වෙන්නේ කියන එක කතා කරා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කතා කරමු. මුලින්ම මම කැමති කතා කරන්න අපේ හස්තමය දත්ත එක්රැස් කිරීමේ ක්‍රමය. එහෙනම් අපි පළවෙනි විදිහට ලියමු. හස්තමය ආකාරයට. දත්ත එක්රැස් කිරීම. හරි? හස්තමය ආකාරයට අපි කොහොමද දත්ත එක්රැස් කරන්නේ? රයිට්. පුතාලා මට කියන්න අපි මුල් කාලෙදී එහෙම නැත්නම් මං කිව්ව දැන් අද වෙනකොට පරිගණක මොබයිල් එකෙන් එකතු වෙන දත්ත නැතුව කිව්වොත් පැරණි කාලේ අපි කොහොමද දත්ත එක්රැස් කරේ? තාමත් මේ ක්‍රමය අපි පාවිච්චි කරනවා. හරි? කොහොමද කරන්නේ? අපි මේ කලින් කතා කරලා තියෙනවා. පුතාලා ඕ ලෙවල් මට්ටමේදී කතා කරලා තියෙනවා මේ දත් එක්රැස් කිරීමේ ක්‍රම කියන. ඔව් ටෙස්නි. ප්‍රශාන් අපි කොහොමද දත් එක්රැස් කරන්නේ? නිරීක්ෂණ ඔව් අපි අර කලින් කතා කරා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔව් සම්මුඛ සාකච්ඡා ඔව් සම්මුඛ සාකච්ඡාවන් කරන්න පුළුවන්. කොකිල මූලාශ්‍ර තියෙනවා. කොකිල නේද පුතේ? අලුත් එක්කෙන. ඔව් සර් රයිට්. ඔව්. කොකිල පුතා කියන්න ක්‍රමයක්. වැඩමුළු ඔව්. වැඩමුළු කියන එක මෙහෙමයි පුතේ. ඒක කෙලින්ම ගන්න බෑ. දැන් උදාහරණයක් නිරීක්ෂණ ගන්න පුළුවන්. හරි. ප්‍රශ්නාවලි ගන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා මෙන්න මේවා අපිට ක්‍රම විදිහට පුතේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත එක්ස්ප්‍රෙස් කරන ක්‍රම විදිහට. එහෙම නැත්නම් අපි කියනවා දැනට තියෙන අපි ඩොකියුමන්ට්ස් වලින් දැනට තියෙන ගොනු පරිහරණය කර ගැනීම කියන එක මෙතනදී කතා කරන්න පුළුවන්. right අපි ලියාගමු පුතේ එහෙනම්. එහෙනම් දත් එක්ස්ප්‍රෙස් කිරීමේ ක්‍රම ගැන කතා කරේ. එතකොට එක්ස්ප්‍රෙස් කිරීමේ හස්තමය ආකාරයේ දත් එක්ස්ප්‍රෙස් කිරීම කතා කරේ. එතන මේ හස්තමය ආකාරය ගත්තාම අපි කිව්වා නිරීක්ෂණ. නිරීක්ෂණය ඊට පස්සේ සම්මුඛ සාකච්ඡා සම්මුඛ සාකච්ඡා ඊට පස්සේ ප්‍රශ්නාවලි මූලාශ්‍ර ඔව් පුතේ ගන්න පුළුවන් බොහොම හොඳයි ප්‍රශ්නාවලි සහ අපි කියමු මූලාශ්‍ර. එහෙනම් මතක තියාගන්න තව එකක් තමයි මේ නිරීක්ෂණය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි බලනවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි දත් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා අපි කලින් කතා කරලා තියෙනවා පුතේ අපි පුද්ගලයෙක්ගෙන් වැඩි විස්තර තොරතුරු ගන්න අවශ්‍ය නම් අපිට මුණ ගැහිලා සාකච්ඡා කරන්න පුළුවන්. විශාල පරිශීලකයන් ප්‍රමාණයකදී ඕගොල්ලන්ට තොරතුරු එකතු කර ගන්න ඕන අපිට ප්‍රශ්නාවලි පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය අනෙකුත් දත් අපිට මූලාශ්‍ර පරිහරණය කරලා එකතු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ක්‍රම තමයි අපි සාමාන්‍යයෙන් හස්තමය ආකාරයට කතා කරන්නේ.
රයිට් මේ ක්‍රම පාවිච්චි කරන අවස්ථාවන් අපි ලියා ගමු. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොතේ නිරීක්ෂණය කියලා කියන්නේ අපිට ඒ අවශ්‍ය තොරතුරක් ලබා ගන්න කතා බහ කරන්න නොහැකි අවස්ථා තියෙනවා. හරි? මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට නිරීක්ෂණයෙන් தත් එකතු කරන්න පුළුවන්. මොකද අනික හැම එකෙම පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම මේකදී පුද්ගලයෙක් එක්ක සම්බන්ධ නොවි තොරතුරු එක්රැස් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. පුද්ගලයන් සම්බන්ධ වෙන්නේ අපි කතා කරමින් පුතේ හස්තමාකටත් එක්රැස් කිරීම
එහෙනම් අපි මෙතනදී කතා කරේ පුතේ හස්තමය ආකාරයට දත් රැස් කිරීමේ ක්‍රම කතා කරා. එතකොට ප්‍රධාන වශයෙන් අපි කතා කරා නිරීක්ෂණය, සාමුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි සහ මූලාශ්‍ර කියන එක. සහ අපි මෙතනදී අපි කතා කරා අ, මේ එක් එක් ක්‍රමේ යෙදීමක් තියෙනවා. හැමතැනදීම අපි මේ හැම ක්‍රමයක්ම පාවිච්චි කරන්න බෑ. එතකොට මේ අපිට අවශ්‍ය වෙලාවෙදී අපේ අවශ්‍යතාවය අනුව තමයි ඒ දත් එක් රැස් කරන ආකාරය අපිට තීරණය කරන්න වෙන්නේ. ඒක තමයි අපි මෙතනදී කතා. හොඳයි. එහෙනම් අපි හස්තමය ආකාරයට දත් එක් රැස් කිරීම කතා කළා අවසන් නම් අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ මේ අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය ක්‍රමයන් මොනවද කියන එක. ඒත් අපි මෙතනදී කතා කරන්න යනවා මොනවද මේ දත් එක් රැස් කිරීමේ අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය ක්‍රමයන් මොනවද කියන එක. මේ තොරතුරු sannivedana තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට මේ අර්ධ ස්වයංක්‍රීය ක්‍රමයන් ගොඩක් ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔප්ටිකල් මැග්නට් රීඩර් අපි කියන ප්‍රකාශ සලකුණු සංජානනය. හරි. ඒ කියන්නේ අපි දැන් පොතලගේ ප්‍රශ්න පත්‍ර ගත්තොත් ප්‍රශ්න පත්‍ර මාක් කරන්නේ දැන් එකින් එක නෙමෙයි. හරි. පරිගණක ගත කළා. අන්න ඒ වගේ. ඊට පස්සේ අක්ෂර අඳුර ගන්න පුළුවන් අපි කියන OCR optical character recognition කියලා කියන ප්‍රකාශ අක්ෂර සංජානනය කියලා කියන. හරි. ඒතර පුතාලා සමහරලාට apps තියෙනවා පුතාලා අතින් මොන හරි ලියුවොත් ඒක අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා චුම්බක තීන්ත අනුලක්ෂ කියවනේ. දැන් විශේෂයෙන් බැංකුවකට වගේ ගියපුවම බැංකුවල තියෙන චෙක් පත් එහෙම ගත්තාම ඒක අතින් කියවන්නේ නැහැ. ස්වයංක්‍රීයව කියවන්න හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේව ගත්තාම ගොඩක් ජනප්‍රියයි. අපි මේ එකතු කරන ක්‍රම ගත්තාම. right. පුතාලා ලියාගෙන ඉවරද? මම ඊළඟ එකට යමුද? තෙෂ්ණි හරිද පුතේ? ඉවරයි සර්. right. එහෙනම් ඊළඟ එක ලියා ගන්න පුතේ එහෙනම්. ඊළඟ එකේදී අපි කතා කරන්නේ අපි හස්තමය ආකාරයට කියලා කිව්ව ඊළඟ එකේ ලියා ගන්න අර්ධ ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය ක්‍රමයට එක් රැස් කිරීම. right. අපි අද වෙනකොට ගත්තාම මෙන්න මේ ක්‍රම ගොඩක් ජනප්‍රියයි. මේක යටතේ අපි පාවිච්චි කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මේ ක්‍රම ගණනාවය පාවිච්චි කරලා අපිට මේ දත්ත එක් රැස් කිරීම කරන්න හැකියාව තියෙනවා. right. එහෙනම් අපි ක්‍රම කීපයක් ලියමු. අද වන විට තොරතුරු sannivedana ක්ෂණයේ දියුණුවත් සමග අත් එක් රැස් කිරීමට ස්වයංක්‍රීය අපි කතා කරමින් හිටිය පුතේ ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ක්‍රම. අපි කිව්වා මේ තොරතුරු sannivedana තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්වයංක්‍රීය ක්‍රම භාවිතා කරනවා කියලා.
උදාහරණ right අපි එහෙනම් කීපයක් ලියාගමු පුතේ අපි දැනට අපි කතා කරපු දේවල් මතක් කරොත් මුලින්ම කතා කරා යම කීපේ ලියාගමු ප්‍රකාශ සලකුණු සංජානනය අපි මේකට ඉංග්‍රීසියෙන් කියන පොතේ ඔප්ටිකල් රීඩ් නැත්නම් OMR ප්‍රශ්න පත්‍ර ස්වයංක්‍රීය පුතාලගේ ප්‍රශ්න පත්‍ර එහෙම ගත්තහම මේ ක්‍රමයට පොතේ මේ ඔප්ටිකල් මාක් රීඩර් කියන මේ තාක්ෂණයේ එහෙම නැත්නම් මේ උපකරණ පාවිච්චි කරලා පුතාලගේ ප්‍රශ්න පත්‍ර ස්වයංක්‍රීයව අපිට ලකුණු කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශ අක්ෂර සංජානනය මේකට අපි ඉංග්‍රීසියෙන් කියන පොතේ ඔප්ටිකල් කැරක්ටර්
recognition. අපි මේකත් කියන්න පුළුවන් ස්වංක්‍රීයව මුද්‍රිත කර මේ ක්‍රමේදී වෙන්නේ අපි ප්‍රකාශ අක්ෂර සංජානනය කියලා කියන්නේ optical character recognition OCR කියලා අපි කියනවා. අපි ලියන අක්ෂර මුද්‍රිත අක්ෂර එහෙම නැත්නම් අත්තකුරු අඳුර ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර පොතලා ලයිබ්‍රරි එකට ගිහපුවාම මේ දියුණු රටවල එහෙම තියෙනවා ඒ ඔටෝමැටිකලි පෙන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාගේ මොබයිල් ෆෝන් එකෙත් මේ ඇප් තියෙනවා OCR කියලා හොයලා බලන්න ඇප් තියෙනවා. මේ OCR එකෙන් කරන්න පුළුවන් අපි මොනවා හරි පින්තූරයක් ගත්තාම මේ අකුරු අපිට වෙනස් කරන්න පුළුවන් විදිහට එඩිට් කරන්න පුළුවන් විදිහට මෙයා ඔටෝමැටිකලි අඳුර ගන්න අවස්ථා තියෙනවා. right. අපි තුන්වෙනි විදිහට කතා කරමු. අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් එහෙම නැත්නම් කෙටියෙන් කියන MICR. දැන් මේක මම කිව්වා බැංකු කාර්යයන්හිදී චෙක්පත් අංකය සංක්‍රීය හඳුනා ගැනීම නම් බැංකුවලදී මේ චෙක්පත් අංකයම හොයාගන්න මේක පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි කියනවා ණය කාඩ්පත්.
I කාඩ් සහ බැංකු කාඩ් තියෙනවා ATM මත ඇති තොරතුරු මොකද මේ ණය කාඩ්පත් කියන අපි කියනවා ක්‍රෙඩිට් කාඩ් කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ අපිට අපේ අතේ මුදල් නැතිව කාඩ් පතෙන් මිලදී ගන්න පුළුවන්. ඊපස්සේ අපි ගෙවන්න ඕනේ. එපමණට අපි ගාම මුදල් තියෙනවා නම් ඒ තියෙන මුදල් අපිට බැංකු ATM කාඩ් පතකින් ගන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු කියවන්නේ. ඒ කියන්නේ මේ කාඩ් පතක තියෙන දල වශයෙන් ගත්තොත් පුද්ගලයෙක්ගේ account number එක ඒ කියන්නේ පුතාට අදාළ බැංකු ගිණුම් අංකය තමයි මේකේ සටහන් වෙලා තියෙන්නේ. අතර මේ හරහා අපිට පුළුවන් ස්වයංක්‍රීය අපිට අවශ්‍ය පරිදි ගනුදෙනු කරන්න පාවිච්චි කරන්න පුළුවන් මුදල් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ බැංකු කාඩ්පත මත තියෙන තොරතුරු කියවන එකට අපි කියනවා චුම්බක පටි කියවන්නේ. චුම්බක පටි කියවන්නේ අපිට කතා කරන්න පුළුවන්. අපි මේකට මේ පොතේ ඉංග්‍රීසියෙන් කියන magnetic tape reader කියලා. right. එහෙනම් ණය කාඩ්පත් වලින් මෙන්න මේ තොරතුරු ස්වයංක්‍රීයව හඳුනා ගන්න පුළුවන්. තීරු කේත කියවනේ. තීරු කේතය කියන්නේ barcode reader. barcode reader එක මම පුතාලට මම හිතනවා මෙන්න මේවල් පුතාලා දන්නවයි කියලා. දන්නේ නැත්නම් මම මුලින් කතා කරා පුතේ ආරම්භයේ පටන් ගත්තේ magnetic ink character recognition කියන එකේ. මේ magnetic ink character recognition කියන එක බැංකු කාර්යන්වලදී පාවිච්චි කරනවා කියලා කිව්වා. ඔප්ටිකල් character recognition එකේ අත්තකුරු මුද්‍රිත අකුරු හඳුනා ගන්න පුළුවන් කියන එක අපි කතා කරා. right. මම පුතාලට සටහන් කරොත් මෙන්න මේ කොටස් ටික
මොනවද මේ කියලා පුතාලා සමහරට මේ මතක නැති නම් දල වශයෙන් ගත්තොත් අපි මුලින්ම කතා කරේ ඔප්ටිකල් මාක් රීඩර්. හරි? ඔප්ටිකල් මාක් රීඩර් කියන එක ගත්තහම පුතාලට පෙනේ මේ අපි ප්‍රශ්න පත්‍ර වගේ ඒවා ලකුණු කරන්න ඒවා ස්වයංක්‍රීයව ලබා ගන්න රූප සටහනක් දකින මේ වගේ උපකරණ අපි පාවිච්චි කරනවා. පස්සේ OCR වලදී පුතාලා බැලුවොත් මම අර කලින් කිව්වා වගේ අක්ෂර ඔටෝමැටිකලි හඳුනා ගන්න කියව ගන්න හැකියාව තියෙන මෙන්න මේවා ගොඩක් අපි පාවිච්චි කරනවා. මෙතනදී ඔයගොල්ලෝ දකින්නේ මුද්‍රිත අකුරු තමයි. හැබැයි අපි අත් අකුරුත් මේ වෙනකොට තාක්ෂණිකව වල අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පුතාලගේ ස්මාර්ට් බෝඩ් තියෙනවා නම් ස්මාර්ට් බෝඩ් වලදී ඔයගොල්ලන්ගේ ගුරුවරයා අවශ්‍ය දේ ලිව්වහම ඒක ඩිජිටයිස් වෙයි. අඳුර ගන්න. ඊට පස්සේ අපි කතා කරා MICR චෙක් පත්වල මේ තියෙන අක්ෂර කියවන්න මේ චෙක් පතක තියෙන අක්ෂරවල මේ අක්ෂර කියවන්න ඒ කියවන්න උපකරණ තියෙන ස්වයංක්‍රීය විශේෂයෙන් චෙක්පත් ගණනාවක් තියෙනවා. අපේ ලංකාවේ නම් මෙන්න මේ වගේ උපකරණ ඔයගොල්ලෝ දැකලා ඇති බැංකුවකට ගියොත් අතර ගන්න පුළුවන්. මේකේ කාඩ් පත් කියවන්න එක කොටසකුත් චෙක්පත් කියවන්න තව කොටසකුත් තියෙනවා. මේකට තමයි අපි MICR කියලා කිව්වේ. ඊට පස්සේ magnetic tape readers ස්පෙක්ස් තියෙනවා. මේ ටේප් මේ අතර මේ ඉන්න ඕනේ අපේ කාඩ් පත්වල අපි මෙහෙම කියමු ATM readers කියලා. ATM card readers. ඒතර මේ ATM card පත් වල තියෙන තොරතුරු කියවන්න උපකරණ තියෙනවා. අපි ATM එකට ගියොත් මේ ATM එකේ තියෙන්නේ ඒ වගේ කොටසක් මේ කාඩ් පත හඳුනා ගන්න. නැත්නම් කඩවලට ගියොත් ඔයගොල්ලෝ දැක්ලා තියෙන මෙන්න මේ වගේ උපකරණ දැන් පාවිච්චි කරනවා. මේ තොරතුරු ස්වයංක්‍රීයව ලබා ගන්න. බාකෝඩ් රීඩර් කියන එකෙන් අපි නැවතුනේ. මේ බාකෝඩ් රීඩර් කියන එක ගත්තාම පුතේ දැන් අද වෙනකොට විවිධ බාකෝඩ්ස් අපි පාවිච්චි කරනවා. දැන් මුල් කාලේ තිබුණේ මෙන්න මේ වගේ තීරු කීතියක් කිසියම් සංඛ්‍යාවක් හඳුනාගෙන ඊට අදාළව පරිගණකය තුළින් අවශ්‍ය තොරතුරු හොයාගන්න. අද වෙනකොට පුතේ QR කෝඩ් කියලා එකක් තියෙනවා. මේ QR කෝඩ් එක හරහා අපිට අවශ්‍ය තොරතුරු මේකේ තියන්න පුළුවන්. අක්ෂර විතරක් නෙමෙයි වෙබ් පිටු ඊමේල් තොරතුරු මෙන්න මේවා. ඒතර මෙන්න මේවට තමයි අපි පොදුවේ තීරු කේත කියවන්නේ කියන එක කතා කරේ. හොඳයි. ආපහු මම නෝට් එකට යනවා. තීරු කේත කියවන ගැන අපි කතා කරා. තවත් කිහිපයක් මම ඉක්මනට කතා කරමු. සංවේදක ඉංග්‍රීසියෙන් කියන sensors. දැන් මුදාලගේ මොබයිල් ෆෝන් එක ගොඩක් දේවල් තියෙනවා සංවේදක. හරි? මොනවද මොබයිල් ෆෝන් එකේ මොනවද sensors තියෙන්නේ? ඔව් මොනවද තියෙන්නේ? පුතාලගේ මොබයිල් ෆෝන් එකක් ගත්තම මොබයිල් ෆෝන් එකේ තියෙන සංවේදක sensors තියෙනවා ගොඩක්. ෆෝන් එක. මගේ ප්‍රශ්නේ තිබුණේ මොනවද තියෙන්නේ කියලා. අපි කියනවා මගේ ෆෝන් එකේ GPS තියෙනවා.
නේද? ඕනෑම ෆෝන් එක GPS තියෙනවා. නේ? Global Positioning System නේ? ලොකේෂන් එක අඳුර ගන්න පුළුවන්. අපි පෘථිවිය තුල අපි කොතනද ඉන්නේ කියන එක අඳුර ගන්න පුළුවන්. එතකොට අපි මොනවා හරි ටැක්සියක් එහෙම ගන්නකොට දැන් තියෙනවා තාක්ෂණයේ දියුණු වෙලා ලංකාවේ පික් මී වගේ සර්විසස් ගත්තාම පුතාලා ඉන්නේ කොතනද කියන එක ලොකේට් කරගන්න පුළුවන්. ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර්ස් තියෙනවා. අපේ ඇඟිලි සලකුණු හඳුනා ගන්න සංවේදක තියෙනවා. නේ මොබයිල් ෆෝන් එකේ දැන් අපි කෝඩ් එක දෙන්න ඕනේ ඇඟිල්ල තිබ්බහම ඇති. එහෙම නැත්නම් අපේ ලැප්ටොප් එක ගත්තහම ලැප්ටොප් එකේ කෝඩ් එක වෙනකොට ඇඟිල්ල තියන්න පුළුවන්. අපි කියනවා ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර්ස්. රයිට්? ඊට පස්සේ පුතාලගේ වේගය කොච්චර වේගයෙන් යනවද කියන එක අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එක එහා මෙහා කරද්දී මෙන්න මේක හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට තියෙන විවිධ උපකරණ අපි මේ වෙනකොට පුතේ පාවිච්චි කරනවා. හරි. ඒතර මොබයිල් ෆෝන් එකක් ගත්තාම මේකේ විවිධ සෙන්සර්ස් අපි පාවිච්චි කරනවා. හරි. ඒතර මෙන්න මේවා බොහොම වැදගත්. ඒවා ස්වයංක්‍රීයව තමයි දත්ත පුතාලගේ තියෙන ඒවා එක්ස්ප්‍රෙස් කරන්නේ. එක්ස්ප්‍රෙස් කරන්නේ ස්වයංක්‍රීය. උදාහරණ ලියමු. අපි අපි කියමු ජංගම අපි කියමු. ජංගම දුරකථනයක් ගත්තේ. එහි විවිධ සංවේදක ස්වයංක්‍රීයව තොරතුරු එක්ස්ප්‍රෙස් කරයි. උදාහරණ ඇඟිලි සලකුණු. ඊට පස්සේ GPS බැරෝමීටර් ආලෝක සංවේදක. හරි. මෙන්න මේ වගේ පොතේ විවිධ ක්‍රම තියෙනවා. උෂ්ණත්වය අඳුනා ගන්න පුළුවන්. වේගය වේගය. විවිධ සංවේදක අපි පාවිච්චි කරනවා. එහෙනම් මොබයිල් ෆෝන් එක වෙන මේ වාරේ තොරතුරු එක්ස්ප්‍රෙස් වෙනවා. අපි නොහිතුවට මම කලින් සැර එකක් පුතාලට කිව්වා. මොබයිල් දුරකථනයෙන් පුළුවන් පුතාලා අද දවසේ කොච්චර පියවර ප්‍රමාණයක් ඇවිද්දාද? කොහෙද ගියේ? මොන මොන ස්ථානවලටද ගියේ GPS එකෙන් කියන්න පුළුවන්. ඊළඟ මාස අවසානයේ අපිට එවන්න පුළුවන්. රිපෝට් එකක් එවනවා. හරි. ජංගම දුරකථනයේ රිපෝට් එකක් එවනවා.
right. හොඳයි. ඊළඟ එකට අපි යමු පුතේ එහෙනම්. ඊළඟට මට කතා කරන්න ඕනේ දැන් අපි මේ ක්‍රම ටික කතා කරා. මම හිතන්නේ මේ ක්‍රම ටිකත් එක්ක අපිට ඒ කොටස් ටික ඇති. අපි මේ එතනදී කතා කරේ පුතේ දත්ත එක් රැස් කිරීමේ ක්‍රම. ඒක පළවෙනි එක. අපි ඊළඟ එකට යමු. දත්ත වළංගු කිරීම. එහෙම නැත්නම් මේ එකතු කරපු දත්ත වළංගුද කියලා බලන්න. මේ එක් රැස් කර දත්ත වළංගුද කියලා බලන්න. right. එහෙනම් අපි අනුමාත්‍රිකාවක් ලියගමු. දත්ත වළංගු කිරීමේ ක්‍රම. මේ යටතේ මම කීපයක් කතා කරන්න කැමතියි. මොනවද මේ දත්ත වළංගු කිරීමේ ක්‍රම? දත්ත වර්ගය. හරි? අපි දත්ත වර්ගය කතා කරන්න පුළුවන්. මොනවද මේ දත්ත වර්ග තියෙන්නේ? දත්ත ප්‍රරූප කියලා අපි කතා කරා. දත්ත ප්‍රරූප. එච්නි මතක් කරමු. මොනවද ප්‍රරූප කියලා කිව්වේ? ඔව්. අපි මොන හරි දත්තයක් ගනිද්දී ඒක සංඛ්‍යාවක්ද? ඒක පාඨයක්ද? ටෙක්ස්ට් එකක්ද? ඒක දිනයක්ද? ඒක මුදලක්ද? ඒක දුරකථන අංකයක්ද? අන්න නිවැරදිව පරීක්ෂා කිරීම තමයි මේ දත්ත පරීක්ෂාව කියලා කියන්නේ. නිවැරදි දත්ත වර්ගය එනම් දත්තය සංඛ්‍යාවක්ද පාඨයක්ද දිනයක්ද පරීක්ෂා කරන්න. එහෙනම් දත්ත වර්ගය තමයි එක ක්‍රමයක්. දත්තය ඇති බව දත්තය පවතීදැයි පරීක්ෂා කිරීම. ඒ කියන්නේ අපි සමහරලාට කියන සමහර ක්ෂේත්‍රවලට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ data කියලා. උදාහරණයක් පුද්ගලයාගේ නම ලිපිනේ අපිට අනිවාර්යයි. ඒක නැතුව අපි ඊටු අනික් දත්ත තියාගන්නේ. එහෙනම් මේ කිසියම් දත්තයක් හරි පවතිනවද කියලා බලන එක තමයි තව ක්‍රමය. වළංගු වෙන්න නම් උදාහරණයක් විදිහට මේ දත්තේ තියෙන්න ඕනේ. අපි පාසල් ශිෂ්‍යයෙක්ගේ තොරතුරු පරිගණකගත කරන්න ගියොත් පාසල් ශිෂ්‍යයාගේ නම අනිවාර්යයි. පාසල් ශිෂ්‍යයාගේ ලිපිනේ අනිවාර්යයි. පාසල් ශිෂ්‍යයාගේ භාරකාරයා කවුද කියන එක අනිවාර්යයි. මේ දත තියෙන්න ඕනේ. එහෙනම් දත තියෙනවද කියන එක පරීක්ෂා. දත්ත පරාසය
උදා විෂයක ලකුණු බිඳුවක් 100ක් අතර විය යුතුය. ඒක පුද්ගලයෙකුගේ වයස උදාහරණයක් බිඳුවක් 120ක් අතර විය යුතුය. එහෙනම් ඒක දීලා තියෙන தත්ත්වය අපි චෙක් කරලා බලනවා. කෙනෙක් ඇහුවොත් එම් වයස කීයද? 200යි වෙන්න බෑ. 130ක් තමයි අපි ගනිමු. මොකද අපි කියන 120ක් වගේ තමයි වැඩිපුරම ජීවත් වෙන වයස් පරාසය කියලා. ඒක එන්නේ අඩු වෙනවා කියලා තමයි කියන්නේ. නමුත් මතක තියාගන්න ඕනේ දැන් මේක වළංගුද කියලා බලන්න ගියොත් පරාසය වැදගත්. හොඳයි. අපි ඊළඟට යමු තුන්වෙනි එක. අපි වළංගු කරන එක ගැන කතා කරමු. අපි අර කුටට කිව්වොත් අපි අද දවසේ කතා කරා දත්ත එක් රැස් කරන විදිහ කතා කරනවා දත්ත වළංගුද කියලා බලමු. හරි. දත්ත සැකසුම බලන කොයි විදිහටද දත්ත සකස් කරන ආකාරය මොනවද කියලා. දත්ත ප්‍රතිදානය කතා කරමු. දත්ත ආචයනය කතා කරනවා. එහෙනම් මෙන්න මේ ටික තමයි අපි කතා කරේ මෙන්න මේ යටතේ. right මේක එක කොටසක් පුතේ මට කියන්න අමතක වුණා. මේකට අපි කියන නම් තියෙනවා. මේ පරීක්ෂා කරනවට ඒක චූටක් ලියා ගන්න පුතේ. ඉඩ තියෙන විදිහට ලියා ගන්න. අපි මේකට කියන්නේ දත්ත ප්‍රරූප පරීක්ෂාව. පස්සේ මේකට අපි කියනවා සත්‍යතා. අවසානකට කියනවා පරාස පරීක්ෂාව කියලා. right ඊළඟ එක ලියා ගන්න පුතේ දත්ත ආදාන ක්‍රම. මේ දත්ත ආදාන ක්‍රම යටතේ අපිට ඍජුව පුළුවන් පුතේ දුරස්තව පුළුවන්. මොකද මේ ඍජුව කියලා කියන්නේ? ඍජු කියලා කියන්නේ පුද්ගලයාගේ සහායක් නැතුව කෙලිම දෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ක්‍රමයට අපි කතා කරනවා දුරස්ථ ආකාරය කියලා. දුරින් ඉඳන් අද වෙනකොට පුතේ අපිට යන්න බෑ. දැන් අපි කලින් කතා කරපු එක MICR OMR barcode reader ඒවා ඩිරෙක්ට්. පුද්ගලික සම්බන්ධ නැතුව දෙන්න පුළුවන්. දුරින් නම් දෙන්නේ අපි එකට කියනවා රිමෝට්. දුරස්ත වෙබ් පිටුවක් පාවිච්චි කරලා අපිට දත්ත දීමේ හැකියාව තියෙනවා. ලියා ගමු එහෙනම්. ඒක යටතේ ලියා ගන්න. දත්ත ආදාන ක්‍රම.
ඍජු. සහ දුරස්ත. අපි කියනවා direct and remote. මොකද්ද මේ direct සහ remote කියන්නේ? පරිශීලකයන්ගේ මැදිහත් වීමකින් තොරව උදාහරණ පොතේ අපි අර කලින් කතා කරපු ඔක්කොම ගන්න පුළුවන්. MICR නේ. OCR මේ ඔක්කොම පරිශීලකයන් මැදිහත් කිරීමෙන් තොරව. විශේෂයෙන් අපි වෙබ් මෘදුකාංග තමයි පුතේ මෙතනදී පාවිච්චි වෙබ් මෘදුකාංග කියලා කියන්නේ බ්‍රවුසර් එකක්. සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන ඍජු කියලා කියන්නේ පරිශීලකයන් මැදිහත් වන තොරතුරු දත්ත ආදානය සිදු වෙනවා. අපි කතා කරා මැග්නටික් එක කැරක්ටර් ඉඩ නේද? චෙක් පතක තියෙන අංකය ස්වංක්‍රීයව හඳුනා ගන්නවා. ATM යන්ත්‍රයකින් අපේ කාඩ් පතේ අපේ තියෙන ගිණුම් තොරතුරු ස්වංක්‍රීය හොඳ එක අපි කියනවා ඍජු කියලා. ඊට පස්සේ වෙබ් මෘදුකාංග විශේෂයෙන් විවිධ භූගෝලීය ස්ථානවල ඉඳන් අපි අද වෙනකොට දත්ත ආදාන කරන ක්‍රම තියෙනවා. ඒතර මේ ආදාන ක්‍රමවලට අපි කියනවා රිමෝට් මෙතඩ් කියලා. ඒතර කෙනෙක්ගෙන් මම තොරතුරු ලබා ගන්නදී තවත් තැනක ඉඳන් පොතාලා ඉන්න තැනයි මමයි ගත්තාම තැන් දෙකක ඉඳන් තමයි අපි මේ තොරතුරු ගැන කතා කරන්නේ. ඒතර ඒ අවශ්‍ය අපේ තියෙන උපදේශ තොරතුරු අපි එක්රැස් කරද්දී මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේක විවිධ භූගෝලීය ස්ථානවල සිට. right? අපි කියන දත්ත ආදානය කරනවා කියලා විවිධ භූගෝලීය ස්ථානවල ඉඳන් දත්ත ගබඩා කිරීම සහ ආදානය කිරීම. දුරස්ත
දැන් අපි අද ගත්තොත් පුතේ අද තියෙන අපේ මේ තියෙන පැන්ඩමික් සිටුේෂන් එක ගත්තොත් එහෙම නැත්නම් කොවිඩ් වලදී අපිට රෝගීගේ තොරතුරු දොර ඉඳන් ගන්න හැකියාව තියෙනවා. ගෙදර ඉඳන් අපි යන්නේ විසිට් කරන්නේ ගෙදර ඉඳන් ගන්න පුළුවන්. ඒ තමයි අපිට විවිධ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. right? අපි උදාහරණයක් විතර ගමු. උදාහරණය රෝගීගේ තොරතුරු වෙනත් ස්ථානයක සිට අද වෙනකොට පුතේ මේක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. අපි මේකට කියනවා දුරස්ත දත්ත ආදානය කියලා. ඒ පළවෙනි එක අපි කතා කරමු. දෙවෙනි එක අපි කතා කරන්න යන්නේ ඔන්ලයින්. එහෙම නැත්නම් ඔන්ලයින් ඔෆ්ලයින්. ඒ මොහොතේම කියන එක. ඔන්ලයින් සහ ඔෆ්ලයින්. ඔන්ලයින් කියන්නේ ඒ මොහොතේම දැන් පුතාලගේ බැංකු කටයුතු වලදී බැංකුවෙන් මුදල් ගන්නවා කියලා අපි හිතමු. හරි? එතකොට ගිණුමේ මේ තොරතුරු සටහන් වෙන්න ඕනේ ඒ මොහොතේද පස්සේද? තේස්නේ? පුතාලගේ ගිණුමේ මුදල් ගන්න. නැත්නම් මුදල් දානවා. මේක සටහන් වෙන්න ඕනේ ඒ මොහොතේද පස්සේද? පස්සේ. දැන් මම රුපියල් 1000ක් දානවා account එකේ හැබැයි පෙන්වන්නේ නැහැ වැටුණා කියලා. ඒක පස්සේ හම්බෙන්නේ. ඔව්. හරියයිද එහෙම? ATM එකට ගිහලා සල්ලි දානවා. account එකට. සටහන් වෙන්නේ පස්සේද ඒ මොහොතේද? ක්‍රිෂ්ණා මොහොතේ මේ මොහොතේ වෙන්න ඕනේ. ප්‍රශ්නයක් නේ. ඔයගොල්ලෝ ගිහලා බැංකුවට කියනවානේ මේකේ සල්ලි වැටිලා නැහැ කියලා. නේද? එහෙනම් අපි දත්තයක් තැම්පත් කර ඒ මොහොතේම මේක වෙනස් වෙනවා. හරි? අපි කියනවා ඔන්ලයින්. මාසේ අවසානයේට පුතාලගේ ගිණුමේ තියෙන මුදල් වලට අදාළව පොලිය ලැබෙනවා. හරි? ඒක මොකද වෙන්නේ? ඔන්ලයින්ද ඔෆ්ලයින්ද? මාසයක් පුරාවට පුතාලගේ කොතරම් මුදල් ප්‍රමාණයක් ගිණුමේ තියෙනවද කියන එක තමයි ඒක තීරණය වෙන්නේ. එහෙනම් ඒ වගේ එකක් අපි කියනවා ඒ මොහොතේ නෙමෙයි. අන්න දෙවෙනි කරුණ. හරි? එහෙනම් ලියාගමු මේ දෙවෙනි එකට අපි කියනවා මාර්ගගත. සහ මාර්ග අපගත. ඉංග්‍රීසි වචන ලියාගමු. ඔන්ලයින්. ඔෆ්ලයින්. දැන් පුතේ ඉගෙනුම් ක්‍රම දෙකක් තියෙනවා. නේ? ඔන්ලයින් এডুকেෂන් තියෙනවා ඔෆ්ලයින් এডুকেෂන් තියෙනවා. දැන් මේ අපි උගන්වන ක්‍රමේ එක මාර්ගගතද මාර්ග අපගතද? කොකිල දැන් මේ අපේ ඉගෙනීම් ක්‍රමය ගත්තොත්. ඒක මාර්ගගත නේද? ආ? මාර්ගගත. මාර්ගගතයි. මේ මොහොතේ වෙනස් වෙනවානේ.
එහෙම නැත්නම් අනිත් ක්‍රමය මොකද්ද? මම වීඩියෝ රෙකෝඩ් එක රෙකෝඩ් කළා ඔයාලට පස්සේ බලන්න කියලා. ඒක ඕන වෙලාවක බලන්න පුළුවන් ඕෆ්ලයින්. එහෙනම් මතක තියාගන්න. එන දත්ත ආදන ක්‍රමේ තව ක්‍රමයක් තමයි අපි කියනවා මාර්ගගත ක්‍රමය. හරි. මේ මාර්ගගත ක්‍රමය සහ මාර්ග අපගත ක්‍රමය කියලා කියනවා. එහෙනම් ලියගන්න. මාර්ගගත ක්‍රමයේදී ක්‍රියාකාරකම් සිදුවන අවස්ථාවේ දත්ත ආදානය සිදුවේ. උදාහරණය බැංකු ගෙනුමකට මුදල් තැන්පත් කිරීම. බැංකුවට මුදල් දැම්මොත් ඒ මොහොතේ ඒක වෙනස් වෙන්න ඕන. පස්සේ වෙනස් වෙලා හරියන්නේ. පස්සේ මාර්ග අපගත ක්‍රමයේදී right? අපි කියනවා නිශ්චිත කාලයකට ආණ්ඩ වශයෙන් දැන් මම බැංකු ගිණුම කිව්ව හින්දා අපි උදාහරණයක් විදිහේ බැංකු ගිණුමකට පොලිය කියන එක මේ ලැබෙන්නේ ඒ මාසේ අවසානයේ. හරි? එකතු කරලා තමයි. තනි ගිණුමකට මේ ගිණුම් සියල්ලටම නේ තනි ගිණුමකට නෙමෙයි ගිණුම් සියල්ලටම ඒ පොලිය ගණනය කිරීම මාස අවසානයේ සිදු වෙනවා. එහෙනම් බැංකු ගිණුම් සමූහයකට පොලිය ගණනය කරනු ලබන්නේ ඇතුළත් කරන්නේ මාසය අවසානයේදී. එහෙනම් අපි දැන් අපි කතා කරේ දත්ත ආදාන ආකාර. හරි? එතකොට ඒ දත්ත ආදාන ක්‍රම දෙකක් කතා කරා ඍජු දුරස්ත පරිචලකයාගේ මැදිහත් වීමෙන් තොරතුරු නොමැතිව දුරස්ත කියලා කියන්නේ අපි භූගෝලීය අවස්ථා දෙකක ඉඳන් කරනවා නම් මේක දුරස්ත කියලා කියනවා. හරි? ඊළඟ එක අපි කතා කරා මාර්ගගත සහ මාර්ග අපගත. ලියාගමු ඊළඟට දත්ත සැකසීම. හරි? අපි ඊළඟ එකට ගියොත් අපි අද දවසේ කතා කරා right මේ දත්ත සැකසීමේ ක්‍රියාකාරකම් කියන එක තමයි පොතේ මාතෘකාව විදියට තියෙන්නේ. මම දත්ත එක්රැස් කිරීම කතා කරා, දත්ත වළංගු කිරීම කතා කරා, දත්ත සැකසුම කතා කරා. ඊළඟට ප්‍රතිදාන ක්‍රම. හරි. ලියාගමු ඊළඟට.
දත්ත ප්‍රතිදාන ක්‍රම. දත්ත ප්‍රතිදාන ක්‍රම. ඔව්. ඊට කලින් එන්න ඕන පුතේ දත්ත සැකසීම නේද? සැකසීම කරන්නේ දත්ත ආදානයනේ කරේ. right. ඔව්. දත්ත ඔව් එක්රැස් කිරීම, වළංගු කිරීම ටිකක් වරද්දලා. දත්ත සැකසුම, දත්ත ප්‍රතිදානය සහ දත්ත ආචරණය. අපි දත්ත ආදානය කියන එකත් කතා කරලා තිබ්බා නේද? දැන් කතා කරේ දත්ත ආදානය. දත්ත වළංගු කිරීම කරලා ඒක ආදානාකරයි. ඒක යටතේම අපි කරා. වළංගු කිරීම තමයි පුතේ. ඒකේ ආදානය. ඊට පස්සේ අපි දත්ත සැකසීමක් තියෙනවා. මට දැනගන්න ඉස්සරහ තිබුණා. දත්ත ප්‍රතිදාන වලට කලින් දත්ත සැකසීමේ ක්‍රම. දත්ත සැකසීමේ ක්‍රම ගැන කතා කරමු අපි ඊළඟට. right. දත්ත සකසන ක්‍රමය ගත්තොත් දත්ත සකසන්න පුළුවන් පුතේ කාණ්ඩ ක්‍රමයට. දත්ත සකසන්න පුළුවන් තත්කාලීන ක්‍රමයට. ඒ මොහොතේ සකස් කරන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් කිසියම් දෙයක් එකතු කරලා වෙන්න පුළුවන්. right. ඒකේ යටතේ අපි ලියාගමු. දත්ත සකසීමේ ක්‍රමය යටතේ පළවෙනි එක කාණ්ඩ වශයෙන්. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා batch processing. කාණ්ඩ වශයෙන් සකසනවා. කාණ්ඩ වශයෙන් කියන්නේ අපි අර කලින් කතා කරා වගේම තමයි. මෙතනී දත්ත කොටස් කාණ්ඩ විදිහට අරගෙන සකස් කරනවා. හරි? දත්ත කාණ්ඩ වශයෙන් දත්ත කාණ්ඩ වශයෙන් එක්ස්ප්‍රෙස් කරලා සැකසීම.
සේවකයන්ගේ වැටුප් සැකසී සිදුවන්නේ ඔවුන්ගේ මාසික පැමිණීම අධිකාල සේවය වැනි தත්ත්වයන් මාසයක් තුළ රැස් කිරීමෙන් මාසයක් තිස්සේ එකතු කරනවා. අපි ඒකට කියනවා right. අවසානට අපි ලියාගමු අද දවසේ අවසාන එක විදිහට තත්කාලීන ඒ මොහොතේ යටට ලියාගන්න දත්ත ආදානේ සැකසීම සහ ප්‍රතිදානය එම අවස්ථාවේදී සිදුවේ. උදාහරණ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමේදී බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමේදී එය ගිණුම්ගත වීම එම අවස්ථාවේදී right. හොඳයි පුතේ.
එහෙනම් අපි අද දවසේ සාරාංශ විදියට කතා කරොත් මේක ලියාගෙන ඉන්න. තත්කාලීන දත්ත සැකසීම කියන්නේ ඊ මොහොතේ රියල් ටයිම් කියන එක. ඒතර දත්ත ආදානයේ සැකසීම ප්‍රතිදානි ඊ වෙලාවෙමයි වෙන්නේ. ඒතර බැංකුවකට මුදල් තැන්පත් කරන එක අපි කලිනුත් කතා කරා. ඊ මොහොතේ මුදල් ඇතුළත් කරනවා කියන අදහසෙන්. ඒක ගිණුමට බැරවීම ඒ වෙලාවෙම සිද්ධ වෙනවා. බැර වෙනවා කියලා කියන්නේ ගිණුමට එකතු කරනවා කියන එක නෙනේ. අපි ඩිපොසිට් කරොත් ඒ කියන්නේ එකතුවක්නේ. ඒ කියන්නේ සැකසීමක්නේ. ඒක මේ මොහොතේම වෙනවා. right. අපිට තව දෙකක් කතා කරන්න තියෙන. එතකොට මේ කොටස ඉවරයි. ප්‍රතිදාන ක්‍රම සහ ගබඩා කිරීමේ ක්‍රම බොහොම තව චුට්ටක් තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ලබන සතියේ ඔයගොල්ලෝ කලින් කතා කරපු පාඩමක්ම අපි තව දුරටත් කතා කරන්න යනවා. ඒ කියන්නේ මේ තොරතුරු sannivedana තාක්ෂණය විවිධ ක්ෂේත්‍රවල කොයි විදිහටද පාවිච්චි වුණේ කියන එක. මම මේකට වැඩිපුර කාලය ගත කරන්න යන්නේ නැහැ. පොතාලා මේ ගැන කලිනුත් කතා කරපු නිසා. ඊට පස්සේ තමයි තාක්ෂණයේ බලපෑම ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මේක කතා කරලා පස්සේ පළවෙනි පාඩම ඉවර වෙනවා. බොහොමට ලබන සතිය ඊළඟ සතිය වෙනකොට අපිට පළවෙනි පාඩම අවසන් කරන්න පුළුවන්. පළවෙනි පාඩම අවසන් කරාට පස්සේ පොතේ මම මේකට අදාළ ප්‍රශ්න කතා කරනවා. මම ප්‍රශ්න ටිකක් එවන්නම් පුතාලට. දැනට තොර ටිකක් තනියම වැඩ කරන්න පුළුවන් හින්දා. හොඳයි පුතේ එහෙනම් මම අදට නතර කරනවා.